සමිඳුන් නමදින්නට පියලමු සමිඳුන් මැදුර කරා ඉවුණු සතියලද වරම්වලට තුති පුදා අප සවිය අලුත් කරන්නට එන්නෙමු පුදාසන වෙත ඔබගේ එන්නෙමු පුදාසන වෙත ඔබගේ වචනයේ සවිය ලබා පසුතැවී පවුකිලිට නසාදමා දේව වචනයේ සවිය ලබා පසුතැවී පවුකිලිට නසාදමා ආලෝකයේ දරුවන් වන්නට සුදතුම් වරම් ලබා ආලෝකයේ පවුලක් වන්නට සුදතුම් වරම් ලබා දිවිඳු පුදා සමිඳුන් නමදින්නට පියලමු සමිඳුන් මැදුර කරා ඉවුණු සතියලද වරම්වලට තුති පුදා අප සවිය අලුත් කරන්නට එන්නෙමු පුදාසන වෙත ඔබගේ එන්නෙමු පුදාසන වෙත ඔබගේ සිරුරෙන් පෝෂණය ලබා අප ගතට සිතට සුව සවිය ලබා ශ්‍රී සිරුරෙන් පෝෂණය ලබා අප ගතට සිතට සුව සවිය ලබා දෙවිඳු මත යැපෙන පවුලක් වන්නට එන්නෙමු පුදාසනටා දෙවිඳු මත යැපෙන පවුලක් වන්නට එන්නෙමු පුදාසනටා දෙවිඳු පුදා සමිඳුන් නමදින්නට පියලමු සමිඳුන් මැදුර කරා ඉවුණු සතියලද වරම්වලට තුති පුදා අප සවිය අලුත් කරන්නට එන්නෙමු පුදාසන වෙත ඔබගේ එන්නෙමු පුදාසන වෙත ඔබගේ පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමෙන් අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා ඔබ සමගද පවතිවා තේමාව අද සාමාන්‍ය සමයේ 27 වන ඉරු දිනයි. කිතුණු පැවැත්මෙහි දිවිගෙවන පුද්ගලයා ආශිර්වාදකාර බන්ධන සක්‍රමේන්තුව ලැබීමත් සමගම කිතුණු පවුලක් ලෙස දේව සැලැස්ම පූර්ණවත් කිරීමේ සුවිශේෂී කැඳවීමට ඇතුළු වෙයි. සමාජයේ මූලිකම ඒකකය වන පවුලට සමාජය වඩා යහපත් කිරීමට පැවරෙන වගකීම අතිමහත්ය. අපද නිවැරදි කිතුණු ඉගැන්වීම් පවුල් ජීවිතය තුළින්
ලෝකයේ හමුවේ ගොඩනගන පවුලක් බවට පත්වෙමු. අද දිනට નિયમિત සුපුවත තුලින් විවාහ ජීවිතයේ උතුම්කම වටිනාකම ගැන මෙනෙහි කිරීමටද මෙනෙහි කරමින් අගය කිරීමටද අගය කරමින් ජීවත් වීමටද ඇරයුම් කරයි. වර්තමාන සමාජයේ විවාහ ජීවිතයට එල්ලවන ප්‍රශ්න අභියෝග හමුවේ නොසැලී සිටීමට අවශ්‍ය වරප්‍රසාද ඉල්ලමින් මේ උතුම් දිව්‍ය පූජාවට සහභාගී වෙමු. ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි, දැන් ඔබ පවුලක් ලෙස මොහොතක් සමාව අය දෙන්න. ඔබ එදා පොරොන්දුවක් දුන්න වාසනාවන්ත කාලේ අවාසනාවන්ත කාලේ ලෙඩ දුකේදී සුව සැපේදී එකිනෙකාට ආදරය කරනවායි කියලා, එකිනෙකාට විශ්වාසවන්තව ඉන්නවායි කියලා, ඒ විවාහ ජීවිතේ පාරිශුද්ධත්වයේ රැකගෙන කටයුතු කරනවායි කියලා. You have promised at the altar that you live together in good times and in bad, in sicknesses and in health. How far you have been faithful to each other. Let us confess our sins, ask forgiveness from God. Samidune, Samidune, Kama Uamani. Samidune, Samidune, Kama Uamani. ඔබට පෞල් ජීවිතයේ ඔබගේ වගකීම් ඉෂ්ට කරන්නට බැරි වෙච්ච අවස්ථා ඇති. ඔබ විවිධ අබ්බැහිවීම් වලට ගොදුරු වෙලා පෞල් ජීවිතය අවුල් කරගත් අවස්ථා ඇති. දරුවන් වෙත ඔබේ යුතුයකම් ඔබ පැහැර හරින්නට ඇති. දරුවන් හැටියට දෙමව්පියන් වෙත විය යුතු යුතුයකම් ඔබ පැහැර හරින්නට ඇති. ඒ සියල්ලටම දැන් උන්වහන්සේ ඉදිරියේ සමාව අය දෙන්න. සමීදුනේ Samidune, Kama Uamani. Samidune, Samidune, Kama Uamani. ඔබ එකට යදීමින් එකට වෙසන්නට පොරොන්දුවක් දුන්නා. ඒ පෞල් ජීවිතයේ පාරිශුද්ධත්වය ශුද්ධවන්ත භාවය තියෙන්නේ පවුලක් හැටියට එකතු වෙලා යාඥා කළොතින් පමණයි. දෙවියන් වහන්සේ එක්කලාය මිනිසා වෙන් නොකළ යුතුයි. ඔබ එකතු වෙලා දෙවියන් වහන්සේව ඔබේ ජීවිතයෙන් වෙන් කෙරුවා නම් ඒ පාපයේ ශාපය ඔබේ පවුල වෙතට ලැබිලා ඇති. උන්වහන්සේ ඉදිරියේ සමාව අය දෙන්න, පොරොන්දුවක් දෙන්න, එකට යදිමින් එකට වෙසෙනවායි කියලා ඔබ මුළු පවුලම ලොකු මනස්ථාපනයකට පිවිසෙන්න. සමීදුනේ, සමීදුනේ, කමා උවමැනි. සමීදුනේ, සමීදුනේ, කමා උවමැනි. කමා උවමැනි. සියලු බලති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වා. ආමේන්. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වර්ගෙහි දෙවියන් වහන්සේට මහිමය වේවා. මෙලොව වහන්සේගේ දයව ලදන්නට සාමය වේවා. දෙවි ස්වාමිනී, ස්වර්ගීය රජාණනි, සියලු බලති දෙවි පියාණනි,
අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ මහත් මහිමය නිසා ඔබ වහන්සේට ස්තුති කරමු. ඒකජාත පුත්‍ර වූ ස්වාමිනී ජේසු ක්‍රිස්තුනි, දෙවී ස්වාමිනී, දේවාජ බාලකයාණනි, පියාණන්ගේ පුත්‍රයාණනි, ලොවේ පවහරන ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. ලොවේ පවහරන ඔබ වහන්සේ අපගේ ඇදුම පිළිගත මැනව. පියාණන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. ශුද්ධාත්මයන් හා සමග දෙවි පියාණන්ගේ මහිමෙහි වැඩවසන්නා වූ ජේසු ක්‍රිස්තුනි, එකම ශුද්ධෝත්තමයන් වහන්සේ ඔබ වහන්සේමය. එකම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේමය. එකම පරමෝත්මයන් වහන්සේ ඔබ වහන්සේමය. ආමේන්. අපි යාඥා කරමු. මහෝත්තම දෙවි පියාණනි, ලෝකාරම්භයේ සිටම ඔබ වහන්සේගේ සැලැස්ම වූයේ මිනිසා තනිව ජීවත් වීම නොවේ. මෙලෙස ඔබ වහන්සේ ඔවුන් එකම මාංශයක් බවට පත් කරමින් මේ පෞල් ජීවිතයේ පාරිශුද්ධත්වය රැකගනිමින් දෙවියන් වහන්සේ එක් කළාය මිනිසා වෙන් නොකළ යුතුය යන දේවාන ප්‍රකාර ජීවත් වන්නට ඔබ වහන්සේ සූදානම් කළසේක. එලෙස ඔබ වහන්සේ ඉදිරියේ ආශිර්වාදකාර බන්ධනය නැමැති සක්‍රමේන්තුව තුළින් කෙතුණු පෞල් ජීවිත ආරම්භ කළ මේ සැම ඔබ වහන්සේ ආරක්ෂා කළ මැනව. කිසිදු ආයුරකින් ඔවුන්ගේ පෞල් ජීවිත වෙන් වී විනාශ වී යන්නට ඉඩ නොදුන මැනව. මේකීදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. පළමුවන දේව ප්‍රකාශනය උප්පත්ති කතාපොතෙන් උපුටාගත් කොටසකි. පසුව දෙවිසමිතනන් වහන්සේ කතාකොට මිනිසා තනිව විසීම සුදුසු නැත. ඔහුට සුදුසු සහකාරියක මවා දෙන්නෙමි වදාළසේක. මෙසේ උන්වහන්සේ භූමියෙන් වනයේ සියලු සතුන්ද අහසේ සියලු පක්ෂීන්ද මැවූසේක. ඉන්පසු මිනිසා උන්ට කුමන නම තබන්නේ දැයි බලනු පිණිස උන් මිනිසා වෙත ගෙනාසේක. මිනිසා එක එකාට තැබූ නාම උන්ගේ නාම විය. මෙසේ මිනිසා සියලු ගව මහීෂයන්ටද අහසේ සියලු පක්ෂීන්ටද සියලු මුර්ගයන්ටද නම් තැබීය. එහෙත් ඔහුට සුදුසු සහකාරියක් නොවූවාය. එවිට දෙවිසමිදානන් වහන්සේ මිනිසා බර නින්දකට පත් කළසේක. ඔහු නිදා සිටියදී උන්වහන්සේ ඔහුගේ ඉල ඇටවලින් එකක්ගෙන ඒ ස්ථානය වසා දැමූසේක. උන්වහන්සේ ඔහුගෙන් ගත් ඉල ඇටයෙන් ස්ත්‍රියක මවා ඔහු වෙත ගෙනාසේක. එවිට මිනිසා කතා කොට, දැන් ඉතින් මාගේ ඇටවලින් ගත් ඇටය වන මාගේ මාංශයෙන් ගත් මාංශය වන මැය මිනිසාගෙන් ගත් හේයින් ඈට ස්ත්‍රිය කියා කියනු ඇතැයි පැවසීය. මිනිසෙකු තම පියාද මවද අත්හැර සිය භාර්යාවට බැඳෙන්නේ එබැවින්ය. මෙලෙස ඔවුහු එක්කෙනෙක් එක් මාංශයක් වන්නෝය. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. පිළිතුරු ගීය ඔබගේ පිළිතුර සමිදානෝ අපට ආශිර්වාද කරන සේක්වා.
සමිදානෝ අපට ආශිර්වාද කරන සේක්වා. සමිඳුන් කෙරෙහි ගරුබිය ඇති එතුමන්ගේ මාර්ගයේහි හැසිරෙන සියල්ලෝ භාග්‍යවන්තයෝය. මන්ද ඔබේ ශ්‍රම ශක්තියේ ප්‍රතිඵලය ඔබ භුක්ති විඳින්නේය. ඔබ වාසනාවන්තය. ඔබට සුභ සිද්ධිය වන්නේය. ඔබගේ පිළිතුර සමිදානෝ අපට ආශිර්වාද කරන සේක්වා. ඔබේ බිරිඳ ඔබේ නිවස තුල පළදරන මිදිවලක් මෙන් වන්නේය. ඔබේ දරුවෝ ඔබේ මේසය වටා ඔලිව පැලමෙන් වන්නෝය. සමිඳුන් කෙරෙහි ගරුබිය දක්වන්නා මෙසේ ආසිරි ලබන්නේය. ඔබගේ පිළිතුර සමිදානෝ අපට ආශිර්වාද කරන සේක්වා. සමිදානෝ සියොන්හි සිට ඔබට ආශිර්වාද කරන සේක්වා. ඔබේ මුළු ජීවිත කාලයේදී ජෙරුසලමේ සුබසෙත ඔබට දක්නට ලැබේවා. ඔබේ දරුමුණු බුරන් දකින්නට ලැබේවා. ඊශ්‍රායල් සෙනගට සාමය වේවා. ඔබගේ පිළිතුර සමිදානෝ අපට ආශිර්වාද කරන සේක්වා. දෙවන දේව ප්‍රකාශනය පාවුලුතුමන් විසින් හේබ්‍රවරුන්ට ලියන ලද හසුනෙන් උපුටාගත් කොටසකි. පිරිසිදු කරන්නාද පිරිසිදු කරනු ලබන්නෝද එකම පියාණන් වහන්සේගෙන් වෙති. එහෙත් අපට පෙනෙන්නේ දේවදූතයන්ට වඩා මදක් පහත් කරනු ලැබූ නමුත් දිව්පිදූ නිසා තේජස හා ගෞරවය නැමැති කිරුළ පැළඳ සිටින යේසුස් වහන්සේය. එසේ වූයේ දෙවියන් වහන්සේගේ කරුණාවෙන් සියල්ලන් උදෙසා දිවි පුදන නිසාය. මන්ද බොහෝ පුත්‍රයන් තේජසට ගෙන යන කල ඔවුන්ගේ විමුක්තිදායකයන්න් වහන්සේ දුක් විඳීමෙන් පරිපූර්ණ කිරීමට සියල්ල මවා ආරක්ෂා කරන දෙවියන් වහන්සේට යුතුව තිබිනි. මන්ද පිරිසිදු කරන්නාද පිරිසිදු කරනු ලබන්නෝද යන සියල්ලෝම එකම පියාණන් වහන්සේගෙන් වෙති. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. Hallelujah, 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 hallelujah. අපි එකිනෙකාට ප්‍රේම කරමු නම් දෙවියන් වහන්සේ අප තුළ වැඩවසන සේක. උන්වහන්සේගේ ප්‍රේමයද අප තුළ පරිපූර්ණ වන්නේය. හල්ලෙලූයා. 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 ස්වාමීන් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වන සේක්වා. සුවිශේෂක ශුද්ධවර මාක්තුමන් විසින් ලියා තිබෙන දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. දෙවියන් වහන්සේ එක් කළ අය මිනිසා වෙන් නොකරේවා. පරිසවරු රවුතුන් වහන්සේ වචනයකින් අල්ලා ගනු පිණිස පුරුෂයෙකු විසින් සිය භාර්යාව දික්කසාද කිරීම නීතියට අනුකූලදැයි
උන්වහන්සේගෙන් ප්‍රශ්න කළහ. උන්වහන්සේ උත්තර දෙමින් මෝසෙස් ඔබට කුමක් අන කළේදයි ඔවුන්ගෙන් ඇසුසේක. දික්කසාද සහතිකයක් ලියා ඇය අත්හැර දමන්න මෝසෙස් අවසර දුන්නේ යයි ඔහු කීය. ඒ ජේසුස් වහන්සේ උන්ට කතා කොට ඔහු මේ ආඥා පැනවුයේ ඔබේ සිත් දැඩිකම නිසාය. එහෙත් මැවීමේ මුල සිටම දෙවියන් වහන්සේ ඔවුන් ස්ත්‍රී පුරුෂ වශයෙන් මවවදාළ සේක. ඒ හේතු කරගෙන මිනිසෙකු තම පියාද මවද අතහැර සිය භාර්යාවට ඇලුම් වන්නේය. ඒ යුවල එකම මාංශයක් වෙති. මෙසේ ඔහු එවක් පටන් දෙදෙනෙක් නොව එක්කෙනෙක් වන්නෝයයි. එබැවින් දෙවියන් වහන්සේ එක් කළාය මිනිසා වෙන් නොකරේවායි වදාළ සේක. ක්‍රිස්තුස් වහන්සේගේ ගැලවීමදායක සුභාරංචි නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුරේඳුනි ස්පර්ශ කළ මැන මුවට නැගේනා සෑම වදනම් සිතට නැගේනා සෑම සිතුවිලි සුදා බලයෙන් ඉරිතිරේවා සුදා සත්වර ඔබ කෙරෙහි වේවා ඔබට ආශ්‍රය ලැබේවා. වාඩිවන්න. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමයෙන් ආමෙන්. ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි, ලෝක ආරම්භයේදී දෙවියන් වහන්සේගේ සලස්මක් තිබුණා. මේ පවුල කියන කුටුම්බය, මේ පවුල කියන මේ උදාරතර සංකල්පය ඉස්සල්ලාම හඳුන්වලා දුන්නේ උන්වහන්සේ. මන්ද උන්වහන්සේ කිව්වේ, උන්වහන්සේ මිනිසාවත් ගැහැණියවත් මවලා කියනවා නුඹලා පොළොව පුරා පැතිර එය යටත් කරගන්න කියලා කියනවා. He said, go and multiply. He didn't say multiply and go, because nowadays we can see they just multiply and leave and they go. දෙවියන් වහන්සේ කිව්වේ නෑ ගිහිල්ලා පොළොව පුරා පැතරේ යටත් කරගන්න බෝවි වැඩි වර්ධනය වෙන්නට කියලා. එහෙමනම් අද මේ ලෝකයට උන්වහන්සේ අභියෝග කරනවා. දෙවියන් වහන්සේ මිනිසුන් දෙදෙනෙක්ව මැව්වේ නැහැ. දෙවියන් වහන්සේ ගැහැණුන් දෙදෙනෙක්ව මැව්වේ නැහැ. මිනිසායි ගැහැණියයි මැව්වේ. අද මේ මහා ලෝක විනාශයට හේතුව තමයි මේ මිනිසා දේව පනත් දේව නියෝග කඩ කරලා අද මිනිසුන් අතර ගැහැණුන් අතර සමලිංගික විවාහයන් ක්‍රියාත්මක වෙද්දී කොහොමද දෙවියන් වහන්සේගේ සැලැස්ම ක්‍රියාත්මක වෙන්නේ? ඔබ බොහෝ වී වැඩි වර්ධනය වී පොළොව පුරා පැතරේ යටත් කරගන්න කියන. එනිසා උන්වහන්සේ කියනවා තවදුරටත් අපිට සුභාරංචිය තුලත් කියනවා මිනිසෙකු තම පියාද මවද අතහැර සිය භාර්යාවට ඇලුම් වෙනවා. මේ දෙදෙනාම එකම මාංශයක් බවට පත් වෙනවා. දෙවියන් වහන්සේ එක්කලාය මිනිසා වෙන් නොකළ යුතුයි කියලා. මම ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, අද සමාජයේ දෙස බලනකොට අපිට පේනවා ඉස්සර අපේ පෞල් ජීවිත වගේ නෙමෙයි. ඉස්සර අපේ දෙමව්පියෝ හුඟක් දේවල් දරාගත්තා, ඉවසාගත්තා. එතන තිබුණේ ආදරයයි. ආදරය කියපුවම මේ ආදරය කියනවා අකුරු 4ක් තියෙනවා.
ආයන්නෙන් කියන්නේ ආශිර්වාදයක්. මේ ආදරයට පළමුවෙන්ම ආශිර්වාද කළේ දෙවියන් වහන්සේ. එතකොට දෙමව්පියන්ගේ ආශිර්වාදයෙන් තමයි දරුවෙක්ව මේ ලෝකෙට බිහි වෙන්නේ. ඒ ආදරය තුල තමයි සැබවින්ම ඔවුන් කතා කරන වචන, ක්‍රියා කරන ආකල්ප, උන්ට ඇතිවෙන සිතවිලි මේ සියල්ලක්ම ආදරය බවට පත්වෙද්දී එතන ජීවිතයක් තියෙනවා. ඊළඟ කාරණය තමයි විවාහ ජීවිතයේ මේ ආදරය සම්පූර්ණත්වයට පත්වෙන්නට නම් දයන්නෙන් කියන්නේ දරා ගැනීමක්. අද සමාජය තුළ වත්මන් පවුල් තුළ අඩුවෙන්ම දකින්නට ලැබෙන දේ තමයි ඒක. පුංචි වචනයක් කිව්වත් ඇති දික්කසාද වෙන්න. පුංචි සිදුවීමක් ඇති පවුල් ජීවිත දෙදරා යන්න දරාගන්නට බැහැ. වචන ඉස්සර වෙනවා, කට ඉස්සර වෙනවා. ඉක්මන් තීරණ තීන්දුව ගන්නවා. ඒ නිසා තමයි අද මේ තරමටම දික්කසාද වැඩි වෙලා තියෙන්නේ. මලාකි දිවස්වරාගේ පොතේ කියනවා පැහැදිලි ලෙස මම දික්කසාදයට තදින්ම විරුද්ධයි කියලා. එනිසා මේ දරා ගැනීම දේව මාතාන් වහන්සේ සියල්ල සිත්තේ නිදන් කරගෙන ඒවා මෙනෙහි කළා. වචන ඉස්සර කරගත්තේ නැහැ. අද හුඟක් වෙලාවට වෙලා තියෙන්නේ මේකයි. අද හුඟක් අය ස්වාධීනත්වයේ තමයි විවාහ ජීවිතය තුලත් ප්‍රාර්ථනා කරන්නේ. මට සල්ලි තියෙනවා නම්, මට රස්සාවක් තියෙනවා නම්, මට කවුරුවත් මට යැපෙලා ඉන්නට ඕනේ නැහැ. මට තනියම ජීවත් වෙන්නට පුළුවන්. මේ මතවාදය මේ දේ අද ගොඩාක් සමාජය තුල ව්‍යක්ත වෙගෙන යනවා. ඒක වැරදි. ජීවිතේ දරාගෙන ඉවසගෙන ආපුවම ඒ තුල තමයි අවසානයේ තමුන්ගේ ජීවිතේ අපි මේවා පසු කරගෙන ඇවිල්ලාද අපි පෞල් ජීවිත ලස්සනට ගත කරනවා කියලා. ඊළඟ කාරණේ තමයි රක්ෂා කිරීම. රක්ෂා කිරීම. බලන්න පෞල් ජීවිතයක් රක්ෂා කරගන්නට මේ ඔබ දුන්නු පොරොන්දුව, එදා දෙවස්සානයේදී දුන්න පොරොන්දුව පණමෙන් රක්ෂා කරන්නට ඕනේ. මොනම හේතුවක් නිසාවත් එය කඩන්නට බෑ. ඊළඟ යයන්නෙන් කියන්නේ යදින්න. එකට යදින පවුල එකට වෙසෙනවා. ඔබේ පවුලේ දවස පටන් ගන්න ගීතාවලිය 91කින්. සතිය පටන් ගන්න එරුදින දිව්‍ය පූජා. අද මම ඔබත් එක්ක මෙනෙහි කරන්නට මම අදහස් කළා මේ පෞල් ජීවිතයට දසපනතක්. The 10 commandments for marriage. පළවෙනි මේක තමයි thou shalt have no other lovers in your life. පෞල් ජීවිතය තුළ part time loversලා තියාගන්නට බෑ. ගෙදර එක්කෙනයි, ඔෆිස් එකේ එක්කෙනයි, වෙන තැන්වල එක්කෙනයි, Facebook එකේ එක්කෙනයි, WhatsApp එකේ එක්කෙනයි අද වෙලා තියෙන ඕක තමයි. හැම තැනම part time loversලා. What happened at the end? You just ruin your family life and your fidelity, that what you made at the altar, the promises. ඒවා නිකන් කොලයකට අස්සනක් හැටියට විතරක් සීමා කරන්නට පටන් ගන්නවා. The second commandment is thou shalt have no affections or priorities which displays thy spouse. වෙන වෙන දෙයකට බෑ ඉඩ දෙන්නට ඔබේ සහකරුවා සහකාරිය හැර ඔබේ බැඳීම ලැබියාව තියෙන්නට ඕනේ ඒ දෙදෙනාටයි. අද වෙලා තියෙන්නේ මොකක්ද? හුඟක් වෙලාවට සමහරක් අයට තමුන්ගේ බෝතලේ තමයි තමුන් විවාහ කරගෙන තියෙන්නේ. එක්ක සූදුව, එක්ක මත්ද්‍රව්‍යයක්. එහෙම නැත්නම් තමුන්ගේ විනෝදය, තමුන්ගේ ආශාවන්. එතකොට කවදාවත් විවාහ ජීවිතේ පාරිශුද්ධත්වය රකින්නට බෑ.
එතන හොඳ යහපත් පෞල් ජීවිතයක් ගොඩනගෙන්නට බෑ. තුන්වෙනි එක ඒ ප්‍රයොරිටි එකේ පළවෙනි තැන දෙන්නට ඕනේ තමුන්ගේ බිරිඳටයි තමුන්ගේ ස්වාමි පුරුෂයාටයි ඊට පස්සේ දරුවන්ටයි. 3 Thou shalt not speak of thy spouse in dishonoring way. ඔබගේ සහකරුවාට හෝ සහකාරියට අගෞරවයක් ගෙන දෙන අයුරින් කිසිදු ආකාරයකින් කතා නොකරන්න කියලා කියනවා. You must respect and honor. ගෞරවාන්විතව ආමන්ත්‍රණය කරන්න. දැන් ඔබ කොච්චර ගෞරවාන්විතව ආමන්ත්‍රණය කෙරුවද යාළු වෙලා ඉන්න කාලේ අපිට අහිලා තියෙනවා, දැකලා තියෙනවා. මොන තරම් සුරතල් වචන කියනවද නේද? ආදරයට කෙටි කරන එකම දේ තමයි නම. සිරිපාල් නම් කියන්නේ සිරි. පැටියෝ කියලා කියනවා. වස්තුව කියලා කියනවා. සුදෝ කියලා කියනවා. හැබැයි ටික කාලයක් ගියාට පස්සේ අකුරු දෙකේ වෙන වෙන වචනත් එන්න ගන්නවා ඉතින්. එතකොට පේනවා ඒ ආදරේ වචනයක් නැහැ. මොකද මම නිතරම කියන දෙයක් තමයි kind words do not want rewards but they never go unrewarded. හතරවෙනි එක තමයි remember to schedule a date within thy spouse, guard it, keep it holy. 6 days that thou shalt labor and do all thy work, but on the 7th day thou shalt relax and recharge with thy spouse. සතියට දවස් 7ක් තියෙනවා. කියනවා එක දවසක් වෙන් කරන්න ඔබේ පවුල වෙනුවෙන්, ඔබේ බිරිඳ ස්වාමි පුරුෂයා වෙනුවෙන්. එක කරන ලොකු ආයෝජනයක්. මන්ද ආපසු හැරී බැලීමක් කරන්නට අවශ්‍යයි. මේ ගෙවුණු සතියේ කොහොමද අපි දෙන්න ගත කළේ? මොනවද අපි දෙන්නගේ සිදුවෙච්ච අඩුපාඩු? මොනවද අපි දෙන්න අතින් ලැබපු ජයග්‍රහණයන්? කොතනද අපිට හරි ගියේ, කොතනද අපිට වැරදුනේ? මේ දෙදෙනාම එකට එකතු වෙලා තමයි මේ ගැන හිතන්නට ඕනේ, කල්පනා කරන්නට ඕනේ. එතකොට කවදාවත් ඔබ අතරට තව දේවල්, තව කෙනෙක් ඇවිල්ලා විනාශ කරන්නට ඉඩ ලැබෙන්නේ නැහැ. Because you maintain a good relationship with each other. හොඳ සම්බන්ධතාවයක් ඔබ පවත්වලා තියෙනවා. එනිසා තව අයට බෑ ඇවිල්ලා ඇඟිලි ගහන්න ඔබේ පෞල් ජීවිතයට. ඊට පස්සේ honor the father and the mother of thy spouse. දැන් මේක හුඟක් අය වරදවා තේරුම් අරගෙන තියෙනවා. ඔබේ මවද පියාද අතහැර බිරිඳට ඇලුම් වනවයි කියලා කියපුවාම මේකෙන් අදහස් කරන්නේ දෙමව්පියන්ව පාපිස්සක් වගේ පැත්තකට දාන්නයි කියලා. දෙදෙනාගේම බිරිඳගේ ස්වාමි පුරුෂයාගේ දෙමව්පියෝ තමුන්ගේම අම්මා තාත්තා වගේ තමයි හිතන්නට ඕන. මන්ද ඒ අය ඔබව ඇතිදැඩි කළේ බොහොම දුක් මහන්සි වෙලා. ඒ අය ගොඩක් දේවල් ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සමහර විට කරුණාවන්ත වචනයක්. සමහරට ඒ දෙමව්පිය තමයි ඔබට ගොඩක් උදව් උපකාර කරන්නේ. ඔබේ දරුවන්වත් බලාගන්න ඒගොල්ලෝයි. ඒ අයව ආදරෙන් ආමන්ත්‍රණය කරන්න. ඒගොල්ලන්ව සතුටින් තියන්න. ඒගොල්ලන්ට ජීවිතේ විඳවන්නට දෙන්නට එපා. ඒක තමයි තාමත් වැදගත් වෙන්නේ. ඒ වගේම thou shalt not wound with anger, cut with cruel swords or kill hope. ඔබේ වෛරයෙන් තව කෙනෙක්ව තුවාල කරන්න එපායි කියලා කියනවා. ඔබේ තියෙන අධර්මිෂ්ඨකම් වලින් ඒ කෙනාව
කපලා කොටලා මරලා දාන්නට එපායි කියලා කියනවා. මේකෙදි කියන්නේ මොකද්ද මේ? වචන හරියට පාවිච්චි කරන්න. That's what I said, kind words do not want rewards but they never go unrewarded. මන් දැක්ක මගේ අම්මයි තාත්තයි තුල ඒ දෙන්නගේ ජීවිතේ මොන තරම් ලස්සනට ඒ අය ඒ තමුන්ගේ ජීවිතේ දුක සැප කතා කරගත්තද බෙදාගත්තද කියලා. පුදුමාකාර ආදරයකින්. මට මතකයි අම්මා අක්කලා ගෙදර හිටියා, තාත්තා මල්ලිලා ගෙදර හිටියා. සතියට දවස් 3ක් කඳානේ ඉඳලා මේගමුවට පාපැදියෙන් තාත්තා එනවා අම්මව බලන්න. දවස් 3ක් එනවා. එයාට බෑ නොබලා ඉන්න. ඇවිල්ලා බොහොම ටික වෙලාවයි කතා කරන්නේ. බලලා යනවා. ඒ අය තුළ තිබිච්ච ආදරය ඒක තමයි වැදගත් වෙන්නේ. ඊට පස්සේ අපිට තවදුරටත් කියනවා මේ දේ. ඒව තමයි දරුවෝ දකින්නේ. අම්මා තාත්තට කතා කරන විදිහ දරුවෝ දකිනවා. තාත්තා අම්මට කතා කරන විදිහ දරුවෝ දකිනවා. එතකොට දරුවෝ ඉබේම ඒ දෙමව්පියන්ට ආදරය කරනවා. සමහර අවස්ථාවලදී අපි දැකලා තියෙනවා දෙමව්පියන් තමුන්ගේ තරහ මරහ පිළිගන්නට පරිමහසා ගන්නට දරුවන්ව පාවිච්චි කරනවා. තාත්තට මෙහෙම කරන්න, අම්මට මෙහෙම කරන්න, මේ දේ දෙන්න එපා, මේව කරන්නට එපා. ඒක වැරදි. ඊට පස්සේ අපිට කියනවා 7 Thou shall not commit adultery in thought or in deed. පෞල් ජීවිතය තුළ පරදාර සේවනයේ නොයදෙන්න, කාම මිත්‍යාචාරයෙහි නොයදෙන්න, ඒ විශ්වාසවන්ත භාවය ආරක්ෂා කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. කවුරු හරි කෙනෙක් අතින් එහෙම දෙයක් සිදු වුණොත් හරියට නිකන් වීදුරුවක් බිඳුනා වගේ තමයි. වීදුරුව බිඳුනට පස්සේ හොඳම වටිනා ගම් එකකින් ඒක අලවන්නට පුළුවන්. කොච්චර ඇලෙව්වත් ඒ කැලල තියෙනවා. ඒ කැලල මකන්නට බෑ. මොකද හුඟක් අය ඔබේ ජීවිතයට එබිකම් කරන්නට ඇතුල් වෙන්නට නොයෙකුත් ආකාරයේ ආදර වචන කියයි. හැබැයි ඔබ ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක ජීවත් වෙන්නට ගත්තට පස්සේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ තමයි තියෙන්නේ. තමුන්ගේ නිවසේ ඉන්න බිරිඳව ආරක්ෂා කරගන්න, අගය කරගන්න. තමුන්ගේ නිවසේ ඉන්න ස්වාමි පුරුෂයාව ආරක්ෂා කරගන්න, අගය කරන්න. අවසානයේ ඔබ දෙදෙනාට ඔබ දෙදෙනා විතරයි ඉතුරු වෙන්නේ. ඔබේ ඒ විශ්වාසවන්ත භාවය තමයි ඔබේ පෞල් ජීවිතයේ තියෙන ඔටුන්න. ඔබේ ඔටුන්න. ඔබේ ශක්තිය එයයි. ඔබේ ශක්තිය එයයි. ඒ ශක්තිය තුල ගොඩක් දේවල් කරන්නට පුළුවන්. ඊළඟට කියනවා අට කියනවා Thou shall not rob one another of attention, esteem, affection or kindness. අනික් කෙනාගේ අවධානය, උත්තරීතර භාවය, ලැදියාව, කරුණාව සුරා ගන්නට එපා. අද අපි මම දැන් අවුරුදු 20කට වැඩි කාලයක් මේ පෞල් උපදේශන සේවාවේ යෙදিলা ඉන්නේ. හුඟක් අය ඇවිල්ලා කියන්නේ මොකද්ද කියන්නේ අයගේ? පාද මගේ මහත්තයා මට ආදරෙන් කතා කරන්නේ නැහැ. ආදරේ වචනයක් අහන්න මම හරිම ලෝභ කමින් බලාගෙන ඉන්නවා. මං දකිනවා අනිත් පෞල් වල අය කතා කරන විදිහ. අනේ ඇයි මගේ මහත්තයාට මට ආදරෙන් වචනයක් කියන්නට බැරි? මගේ කරුණාවන්ත වචනයකින් මට ආමන්ත්‍රණය කරන්නට බැරියයි? පුදුමාකාර කලකිරීමකින් අද ඉන්නවා. සමහර විට ජීවිතයේ අතීතයේ සිදුවෙච්ච වරදක් නිසා
ඒකට පිට පහර ගස්සනවා. සමාවක් නැහැ. කරුණාවක් නැහැ. මම කොච්චර හොඳ වෙන්න උත්සාහ කළත් ඒක පිළිගන්නේ නැහැ. මේ අත්දැකීම තුල අද ගොඩක් අය ඉන්නවා. අසරණ වෙලා ඉන්නවා. පුදුමාකාර අසරණ භාවයන් තුල ඉන්නවා. ජීවිතය නැති කරගන්න තරම් තත්වයට පත් වෙලා ඉන්නවා හුඟක් අය. ඒ නිසා අපි කිසිම කෙනෙක් ਸਰව සම්පූර්ණයි නෙමෙයි. අපි හැම කෙනෙක් අතින්ම බිරිඳ අතිනුත් ස්වාමි පුරුෂයා අතිනුත් ඕන තරම් වැරදි වෙලා තියෙනවා. අඩුපාඩුකම් වෙලා තියෙනවා. If you can forgive, then forget. If you don't forget, you are not forgiven. Look at Jesus. He always forgave and forgot at the cross. එහෙම සමාව දෙන්නට බැරි කෙනෙක් ඉන්නවනම් තමුගේ බිරිඳට ස්වාමි පුරුෂයාට ජේසුගේ කුරුසිය දෙස බලන්න. You can get this strength from Jesus. ඊට පස්සේ අවසාන එක කියනවා 9 වෙනි එක කියනවා thou shall not lie or deceive. පෞල් ජීවිතය තුළ කවදාවත් බොරුව කරන්නට එපා, බොරුවෙන් ජීවත් වෙන්නට එපා, එකිනෙකාව රවට්ටන්නට එපා. අද පෞල් ජීවිත විනාශයට පත් වෙලා තියෙන මේ සෙලුල දුරකථනය නිසා. අමුන්ගේ ස්වාමි පුරුෂයා බිරිඳගෙන් ඉල්ලනවා නම් මට ඔයාගේ ෆෝන් එක පොඩ්ඩක් දෙන්න. අපෝ බෑ මන් දෙන්නේ නැහැ. මට ෆෝන් එක දෙන්න බෑ අම්මෝ. ඒ වලට පාස්වර්ඩ් දාගෙන ඔක්කොම දාගෙන ලොක් කරගෙන ඔක්කොම තියාගෙන ඉන්නවා. මොකක් හරි තියෙනවා. ඕනම වෙලාවක පුළුවන්කම ලැබෙන්නට ඕනේ ඒ ෆෝන් එක දෙන්න ඉල්ලපුවාම. දෙන්නම. ඒ දෙදෙනා අතර රහසක් තියෙන්නට බෑ. ඒ විශ්වාසවන්ත භාවය එකිනෙකාව රවට්ටන්නට බෑ. ඒක කවදා හරි එළියට එනවා. බොරුවක් කෙරුවොතින් ඒ බොරුව කොහොම හරි එළියට එනවා. සමහර විට එක බොරුවක් වහගන්නට බොරු 100ක් 1000ක් කියන්නට පුළුවන්. ඊට වඩා ප්‍රඥාවන්තයි තමුන්ගේ අතින් වරදක් වුණා නම් ඒක තමුන්ගේ ස්වාමි පුරුෂයා හෝ බිරිඳ තමුන්ගෙන් අහන්නට මත්තෙන් ඔහුට ඒ දේ පිටින් ආරංචි වෙන්නට මත්තෙන් අනේ මගේ අතින් පොඩි වරදක් වුණා, මෙන්න මේ දේ මගේ අතින් සිදු වුණා. සමහර විට පුංචි දඬුවමක් ලැබෙන්නට පුළුවන්. හැබැයි ඒක යහපත් එය දික්කසාදයකින් කෙලවර වෙනව දකින්නට වඩා. 10 වෙනි එක තමයි thou shall not compete or resent, for you are no longer two but one flesh. Therefore God has joined together, let no one separate. Someone or something. අද මේ දේ ඔබ දෙවියන් වහන්සේ එක්කල අය මොනම ක්‍රමයකින්වත් වෙන් කරන්නට ඉඩක් දෙන්නට එපා ඔබේ පෞල් ජීවිතය. සමහර අය ඇවිල්ලා එක අය කියයි, එක දේවල් කියයි. නොයෙකුත් දේවල් ඔබේ ජීවිතයට එයි. හැබැයි හොඳට මතක තියාගන්න. ඔබේ ජීවිතයේ ජයග්‍රහණය තියෙන්නේ මේ සියලු කරදර බාධක මේ සියල්ල අභිබවා ගිහිල්ලා ඔබ විශ්වාසවන්තව එකිනෙකාට සමාව දීලා එකිනෙකාව ආරක්ෂා කරගෙන ඉන්නවා නම් ඒක තමයි ඔබේ ජයග්‍රහණය. ඒ නිසා ඔබ දෙදෙනාම දැන් ඔබගේ පවුල්වල මේ සුදු දිව්‍ය පූජා යාගයට සජීවීව සම්බන්ධ වෙනවා ඇති. එහෙම නැත්නම් YouTube හරහා ඔබ මේ මෙහෙට සම්බන්ධ වෙනවා ඇති. ඔබ පවුලක් නම් ඔබ ස්වාමි පුරුෂයා ඔබේ බිරිඳ දෙදෙනා එක ළඟට එන්න. දෙදෙනාම අත් දෙකෙන් අල්ලගන්න. Just come together right now. Imagine the day you started your married life. At the altar, the promises you made to each other. ඔබ දෙදෙනා එකිනෙකාට දුන්නු පොරොන්දුව වාසනාවන්ත කාලෙත් අවාසනාවන්ත කාලෙත්
ලෙඩ දුකේදී සුව සැපේදී එකට විශ්වාසවන්තව ජීවත් වෙනවයි කියලා. The promises you made at the altar in good times and in bad, in sicknesses and in health. I love you, I honor you all the days of my life. And you exchange your rings each other. Take this ring as a token of my love and fidelity. I love you, I honor you. ඔබ මුදු මාරු කරගත්තා. මගේ ආදරේ හා එකමුතුකමේද ප්‍රේමේද සලකුණ වශයෙන් මේ මුදුව පළඳින්න. මම ඔබට ප්‍රේම කරමි, මම ඔබට ආදරය කරමි කියලා. මෙනෙහි කරන්න. ඒ දුන්නු පොරොන්දුව තුල දැන් ඔබ ජීවත් වෙලා ඉන්නවද? එහෙම නැත්නම් එය නිකන් කඩදාසියකට සීමා කරලා තියෙනවද කියලා මේ ගීතිකාවත් එක්ක මෙනෙහි කරන්න. Take this ring as a token of my love and fidelity. Take this ring as a token of my love and fidelity. I will love you and honor you all the days of my life. I will care for you in good times and in bad. Yes, I do. I will care for you in good times and in bad. Yes, I do. I will share my life in health and in sickness. Yes, I do. I will share my life in health and in sickness. Yes, I do. Take this ring as a token of my love and fidelity. Take this ring as a token of my love and fidelity. I will love you and honor you all the days of my life. Promise you, Lord, to pray together, live together as a family. Praise the Father, praise the Son, praise the Spirit, we praise Thee. Praise the Father, praise the Son, praise the Spirit, we praise Thee. ස්වාමීන් වහන්සේට බාර කරමු මේ මොහොතේ. උන්වහන්සේගේම අතගැලි මත තබමු. ඒ හැම පවුලක්ම විශේෂයෙන් අද දවසේදී අපි යාඥා කරමු. උන්වහන්සේට බාර දෙමු මේ මොහොතේ. විවාහ ජීවිතයට පත් වෙලා බොහොම කැටි කාලයකින් විරසක වෙලා
දෙපැත්තට වෙලා ඉන්නවා හුඟක් අය. එතෙම අය දික්කසාද වෙන තත්ත්වයට පත් වෙලා ඉන්නවා. දෙවියන් වහන්සේ එක්කල ඔවුන් දැන් වෙන් වෙන්නට බලාගෙන ඉන්නවා. අපි ස්වාමීන් වහන්සේට බාර කරමු, යාඥා කරමු. ඒ හැම පවුලක්ම එකතු කර දෙන්නට කියලා. එකිනෙකාව ඉවසා ගන්නට, එකිනෙකාව දරා ගන්නට, එකිනෙකාට සමාව දෙන්නට ශක්තිය දෙන්නට කියලා. All what they need is to love each other, to forgive each other, and to bear each other. The most important rings in their family life is sharing, caring, and bearing. If you don't have those rings in your life, then you have suffering. Life becomes boring and it begins to pair. It's pairing. Let us pray to God. What God has joined, man should not separate. Especially we pray all who are separated in physically, mentally, and legally. විශ්වාසිකයින්ගේ යදුම් පිළිතුර ස්වාමිනී අප කරන යාඥා අසවදාළ මැනව. ස්වාමිනී අප කරන යාඥා අසවදාළ මැනව. ආදර දෙවි පියාණනි, සමාජයේ මිනිසුන් දෙවිදුන්ට වඩාත් ලං කිරීමට මහත් වෙහෙසක් දරන සුදතුම් පියා ඇතුළු පූජක සැම ඔබගේ දිව්‍ය සංරක්ෂණය තුල තබා රැකගන්නා පිණිසද ස්වාමිනී අප කරන යාඥා අසවදාළ මැනව. ආදර පියාණනි, නූතන සමාජය තුල විවාහ ජීවිතයට එල්ලවන ප්‍රශ්න අභියෝග හමුවේ නොසැලී කිතුණු ඉගැන්වීම් තුළින් දිවි ජය ගැනීමට අවශ්‍ය වරම් ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා අසවදාළ මැනව. ආදර දෙවි පියාණනි, කොවිඩ් වසංගතය හමුවේ රැකියා විරහිත වී අසරණ වී සිටින සැමහට ඔබ වහන්සේගේ පීචුක රැකවරණය ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා අසවදාළ මැනව. දෙවි පියාණනි, වර්තමාන තත්ත්වය හමුවේ අඩාල වී ඇති අප දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නැවත හරියාකාරව කර ගැනීමට අවශ්‍ය වරම් ඔවුනට ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා අසවදාළ මැනව. අපි මේ මොහොතේ විශේෂයෙන් යාඥා කරමු. අපගේ පෞද්ගලික ආයතන අපි ඔප්පු කරමු. අපි මේ මොහොතේ විශේෂයෙන් යාඥා කරමු. කැඩී බිඳී විරසක වී තිබෙන පවුල්, තරුණ පවුල් නැවත එකතුමත් කර දෙන්නට කියලා. විශේෂයෙන් බහැපත්කමේ දීමනාව දෙන්නට කියලා. එකිනෙකාව සමාව දෙන්නට, එකිනෙකාට තේරුම් ගන්නට. ඒ කැඩුණු බිඳුණු හැම පවුලක්ම නැවත එකතු කර සාමයෙන් සමගයෙන් ජීවත් වන්නට, ශුද්ධ පවුලේ ආශිර්වාදය ආලෝකය ඒ සෑම පවුලකටම දානය කරන පිණිස ස්වාමිනී අප කරන යාඥා අසවදාළ මැනව. මේකීදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. පඬුරු ඔප්පු කිරීම.
ලද ජය පැරදුම අද කොට ඔබට පුදන්නට ආවා ලද ජය පැරදුම අද කොට ඔබට පුදන්නට ආවා පිළිගන්න සමිඳුනි ඇති සැටියෙන් මා ඔබ හටමා නතු වෙන්නම් පිළිගන්න සමිඳුනි ඇති සැටියෙන් මා ඔබ හටමා නතු වෙන්නම් මගේ ආශා මගේ ප්‍රාර්ථනා ඔබ දුතේ තබන්නම් මගේ ආශා මගේ ප්‍රාර්ථනා ඔබ දුතේ තබන්නම් සහෝදරවරුනි මාගේ සහ ඔබගේ යාගය සියලු බලත දෙවියන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අතුරු සඳහාද අපට තමන් වහන්සේගේ මුළු ශුද්ධ සභාවටත් ප්‍රයෝජනයක් තුන සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමින් වහන්සේ මේ යාගය පිළිගන්නාසේක්වා. මහුතම දෙවි පියාණනි ඔබ වහන්සේ වෙතට පෙදෙන මේ පුද පඬුරු සමගින් ආශිර්වාදකාර බන්ධනය නැමැති සක්‍රමෙන්තුව මගින් ඒ විවාහ ජීවිතය ආරම්භ කළ හැම පවුලක්වම අපි ඔබ වහන්සේට පඬුරක් ලෙස පුදන්නෙමු. ඔවුන්ගේ ජීවිතය හමුවන සියලු කරදර කම්කටොළු අධෛර්යවීම ඇද වැටීම් බිඳ වැටීම් මේ සියල්ල හමුවේ ඔබ වහන්සේ දුන්නා වූ නීතියට අනුකූලව ඔබ වහන්සේගේ අනපනත්වලට අනුකූලව එකට යදමින් එකට වෙසෙන්නට දෙවියන් වහන්සේ කළ අය මිනිසා වෙන් නොකරන්නට ඔබ වහන්සේම වුණ ආශිර්වාද කළ මැනව. මේකෙදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත යොමු කරන්න ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. ඒ යෝග්‍ය වූද යුතුයද ක්‍රියාවකි. සියලු බලති දෙවි ස්වාමිනී සෑම කල්හිද සෑම තැන්හිද අපි ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍යය යුතුය සාධාරණය ගැලවීම දායකය. ඔබ වහන්සේගේ දිව්‍යමය ජීවිතයේ කොටස්කරුවෙකු වන පිණිස ඔබ වහන්සේ ප්‍රේමයෙන් මිනිසා මවා වදාළ සේක. ඔබ වහන්සේගේම දිව්‍යමය ප්‍රතිරූපය දරන ස්ත්‍රී පුරුෂයන් අන්‍යෝන්‍ය ප්‍රේමය තුළ ඒ ඔබ වහන්සේ දුන්නු අනප්‍රකාර ඒ උදාරත්වය දකින්නෙමු. ප්‍රේමය මිනිස් දිවියේ මූලාරම්භය වන්නේය. ප්‍රේමය නිරන්තර කැඳවීමද වන්නේය. ප්‍රේමය මිනිස් දිවියේ ස්වර්ගීය පරිපූර්ණත්වය වන්නේය. එබැවින් දෙවියන් වහන්සේ ප්‍රේමයෙන් එක් කළ අය මිනිසාවෙන් නොකළ යුතුය. ඒ සුදු අනප්‍රකාර ජීවත් වන්නට ඔවුන්ව මෙහෙවන්නේ ශක්තිමත් කරන්නේ බලගතු කරන්නේ ත්‍රියක දෙවි ස්වාමින් වහන්සේමයි. එහෙන් ක්‍රිස්තුස් වහන්සේ සමගින් සුරදූත සමූහයද සියලු ශුද්ධවන්තයන්ද ඔබ වහන්සේගේ මහිමය ප්‍රශංසා කරති. ඔබ වහන්සේට වන්දනා කරති. ඔවුන්ගේ නිරන්තර සාදු නාදයට අපගේ ගීත රාවේදෙක් කරමින් අපිද ඔබ වහන්සේගේ ප්‍රශංසාව මෙසේ වර්ණනා කරන්නෙමු. සුවිශුද්ධය සුවිශුද්ධය ලෝකාග්‍ර දෙවි ස්වාමින් වහන්සේ සුවිශුද්ධය. ආසත් පොළවත් ඔබගේ මහිමෙන් පිරී තිබේ. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. ස්වාමින් වහන්සේගේ නාමයෙන් වඩිනතුමානෝ භාග්‍යවත්ය. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. එසේය ස්වාමිනී ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය සුවිශුද්ධ සීල ශිෂ්‍යතාවයේ උල්පත ඔබ වහන්සේමය. එයින් ඔබ වහන්සේගේ අනුභවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මෙන් අපි ආයෙදෙමු. අපි ඇසේ අදුනේ මේ පඬුරු අපෝදේශා අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. ඔවුන් වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙන පෙර පූපේ රැගෙන ඔබ වහන්සේට තුති පුදමින් එය කඩා ස්වකීය ශ්‍රාවකයනට දෙමින්
මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න. සැබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රී භෝජනය වැළඳු පසුව උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදා මෙසේ කියමින් සිය ශ්‍රාවකයන්ට දුන්සේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයි. පව්කමාව සඳහා සිළු දෙනා උදෙසාදය වගුරුන් ලබන්නේ. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. ස්වාමිනී ඔබ වහන්සේ උතුසේක. ස්වාමිනී ඔබ වහන්සේ උත්තාන වූසේක. ස්වාමිනී ඔබ වහන්සේ නැවත වඩිනසේක. එහින් පියාණන් වහන්සේගේ මරණයද උත්ථානයද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හමුවෙන් සිටින ඔබට සේවය කරන්නට සුදුසු වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයට සහභාගී වන්නා වූ අප සැම දෙනම ශුද්ධ ආත්මයන් වහන්සේ විසින් එක්සත් කරනු ලබන ලෙස අපි අවනත වයද සිටිමු. ස්වාමිනී මුළු ලොවේ පැතර පවත්නා ඔබ වහන්සේගේ ශුද්ධ ස්වභාව සීකල මැනව. ෆ්‍රැන්සිස් නැමැති පුදු පියානන්ද මැල්කම් රංජිත් නැමැති අපාග රදුගුරුතුමන්ද සහායක රදුගුරුතුමන්ලාද විශ්‍රාමික රදුගුරුතුමන්ලා සමගින් එම සකල පූජක හා පැවිදි පිරිස සමගින් එම සභාව දායගුණයෙන් පිරිපුන් වන්නට සලස්වනු මැනව. මෙලවින් ඔබ වහන්සේ වෙත කැඳවාගත් මගේ ආදර දෙමව්පියන් මයිකල් මැක්ෂල් පෙරේරා මේරි එලිසබෙත් නැමැති ඔබගේ දැසිදසුන් සිහි කළ මැනව. ඔබගේ පවුල්වල ස්වාමීන් වහන්සේ වෙතට කැඳවාගත් අය සිහි කරන්න මේ මොහොතේ. උත්තානය බලාපොරොත්තු ඇතුව මියගිය අපගේ සහෝදර සහෝදරයන්ද ඔබ වහන්සේගේ අනුකම්පාව කරේ විශ්වාසය ඇතුව නැසුන අනෙකුත් සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රී වත මඩලය ආලෝක වෙත ඔවුන් පිළිගත මැනව. අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන කන්නේ මරියාවන්ද භාග්‍යවත් අපොස්තලවරුන්ද සුදෝ ජුසේ මුනිතුමන්ද සුදෝ ජුසේ වාස් මුනිදුන්ද සුදෝ හෙලේනා මුනිස්වරියද සමගින් ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරන්නට දිව්‍ය වූ සිළු ශුද්ධවන්තයන් සමග සදා ජීවනයට සහභාගී වීමට අප සුදුසුන් කළ මැනව. තවද උන්හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් තුන මැනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලති දේවී පියාණනි ශුද්ධාත්මයන් හා සමග එක්ව වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් වේවා. ආමේන්. සිළු දෙනා මේ මොහොතේ එහැම පවුලක්ම ස්වාමීන් වහන්සේ තුල එක්තැන් කරන්නට කියලා පවුල් ජීවිතයේ විවිධ අඩුපාඩුකම් තේන්නට පුළුවන්. විවිධ කුණාටු වෙනවා. ආර්ථික කුණාටු,
විශ්වාසයේ සම්බන්ධ කුණාටු මේ සියල්ල තුල කොච්චර නැමුණත් කැඩෙන්නේ නැතුව ඉන්නට පුළුවන් වෙන්නට කියලා හැම පවුලක්ම අපි දේව තාත්තට මෙසේ බාර කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලෙහිදීට වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන්ට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී සිළුව යහපතින් අප මුදාල් නැමෙන්ද අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමය දෙරෙමෙන්ද අපි ආයදමු. එවිට වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම පවින් මෙදී සිළු කාර්දරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යද බලයද මහිමයද සදාටම වහන්සේගේය. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. ස්වකීය ශ්‍රාවකයන් අමත අවදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීනි ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබගේ සභාවේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේම කැමැත්ත පරිදිම සභාවට අප පවුල් තුළට සාමය සමගිය දානය කරන්නට කරුණා කළ මැනව. ඔබ වහන්සේ සදාටම වැඩ වර්ෂන සේක රජකම් කරන සේක. ආමේන්. ස්වාමීන් වහන්සේගේ සාමය සමාදානය ඔබ සියලු දෙනා සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකාට සාමය ප්‍රාර්ථනා කරමු. ඔබට සාමය වේවා. ලොවේ පව්හරණ දේවාජිපාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව්හරණ දේවාජිපාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව්හරණ දේවාජිපාලකයාණනි අපට සාමය දුන මැනව. ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීනි ඔබ වහන්සේගේ ශ්‍රී ශරීරයේ ශ්‍රී රුධිරය ලබා ගැනීම මා විනිශ්චය කරනු ලැබීමටත් වරද කරනු ලැබීමටත් හේතුවක් නොවේවා. ඔබ වහන්සේගේ යහපත්කමින් මාගේ ශරීරයට සහ ආත්මයට ආරක්ෂා ඖෂධයක් වේවා. මෙන්න ජේසුස් වහන්සේ මෙන්න දෙවියන් වහන්සේ කලාය මිනිසා වෙන් නොකළ යුතුයයි. ඒ විවාහ ජීවිතය ශක්තිමත් කරන්නට මාර්ගය පෙන්වූ තැනන් වහන්සේ. මෙන්න ඔබ පවුල ශක්තිමත් කරන බලගතු කරන සුවපත් කරන දිව්‍ය වෛද්‍යවරයාණෝ. අජ බාලකැනන්ගේ භෝජනයට කැඳවීම ලද්දූ භාග්‍යවන්තයෝය. ස්වාමිනී ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. ඒත් වචනයක් පමණක් වදාළ මැනව. එවිට මාගේ ආත්මය සුවවන්නේය. මහිමය උදෙසා අප පවුලම කැප කරමු. දෙවිඳුන් මහිමය උදෙසා අප පවුලම කැප කරමු. මිදි උයනේ සේවය සඳහා අප දරුවන් යොමු කරමු. එක්
එකට යතිමින් එකට වෙසෙමින් පවුල් දිවිය නගමු එකට යදිමින් එකට විසිමින් පවුල් දිවිය නගමු ආදරයේ නිවහනක් අප පවුල් තුලින් තනමු අපි යාචනා කරමු මහෝත්තම වූ දෙවි පියාණනි ලෝකාරම්භේ පටන් ඔබ වහන්සේගේම සැලැස්ම වූයේ මිනිසා තනිව ජීවත් වීම නොවේ මෙලෙස ඔබ වහන්සේ මිනිසාත් ගැහැණියවත් මවමින් ඔවුන් එකම මාංශයක් බවට පත් කරමින් ඔවුනට ආශිර්වාද කොට දෙවියන් වහන්සේ එක් කළාය මිනිසා වෙන් නොකළ යුතුයයි වදාළසේක එකීෂ්ද වූ ගිවිසුමට ඇතුළු වූ සෑම පවුලක්ම ජීවිතේ මොන ප්‍රශ්න කරදර කම්කටොළු ආවත් විරසක නොවී ඒ සක්‍රමේන්තුව තුළ ජීවත් වන්නට ඔබ වහන්සේගේ ශුද්ධ පවුලේ ආදර්ශයත් ආරක්ෂාවත් රැකවරණයත් තුන මැනව මේකීදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා අද දවසේදී අපි විශේෂයෙන් විශේෂාකාරයකින් බාර කරමු හැම පවුලක්ම ස්වාමීන් වහන්සේට කැඩිලා බිඳලා විසිරලා යන්නද දෙන්නට එපයි කියලා. දරුවෝ පවා තේරුම් ගන්නට අවශ්‍යයි දෙමව්පියන් ඒ දරුවන් වෙනුවෙන් මොනතරම් කැපවීම කරනවද කියලා. මම දන්නවා මගේ අම්මා තාත්තා මං වෙනුවෙන් මොනතරම් කැපවීම කළාද මොනතරම් යාඥා තොගයක් ඔප්පු කළාද අද මම මේ පූජකවරයෙක් හැටියට මෙහෙම ඉන්නේ ඒ දෙමව්පියෝ නිසායි. මගේ තාත්තා එක කාලයක් මත්පැන් වලට ඇබ්බැහි වෙලා හිටියා. අපේ පවුලේ මට ඉන්නේ වැඩිමල් අක්කලා 3 දෙනෙක්. මේ 3 දෙනාම ගැහණු දරුවෝ නිසා පිරිමි දරුවෙක් ඕනේ දැන්. තාත්තා ගිහිල්ලා කොච්චිකඩේ සාන්ත අන්තෝනි දෙව්මැදුරට තමයි බාරයක් වුණේ. මට පුතෙක් දෙන්න ඒ පුතාව මන් දෙවියන්ට දෙනවයි කියලා. අපි කවුරුත් දන්නේ නැහැ. මම පැවිදි ජීවිතයට ඇතුල් වුණේ 1982. ඒ 1982 මම පැවිදි ජීවිතයට ඇතුල් වෙච්ච දවසේ ඉඳලා තාත්තා සම්පූර්ණයෙන්ම ඒ බීම නතර කළා. මත්පැන් වලට බැහැවීම නතර කළා සම්පූර්ණයෙන්. තාත්තගේ හොඳම මිතුරට කියලා තිබුණා මං ආයේ කවදාවත් බොන්නේ නැහැ. මං දෙවියන්ට ලොකු පොරොන්දුවක් වුණා. කවදා හරි දවසක අල්තාරයට ගිහිල්ලා මගේ පුතා දේශනා කරන්නට ඕනේ. එහෙනම් මං ආදර්ශමත් වෙන්නට ඕනේ. එදා ඉඳලා මිය දෙනකම්ම කවදාවත් බිව්වේ නැහැ. බලන්න දෙමව්පියෝ අපි වෙනුවෙන් මොන තරම් කැප වෙනවද, වැය වෙනවද, මහන්සි වෙනවද? එහෙව් පවුල් කොහොමද කැඩිලා බිඳලා විනාශ වෙන්නට ඉඩ දෙන්නේ? සමහර විට දෙමව්පියන්ගේ දුර්වලකම් නිසා දරුවෝ ප්‍රතික්ෂේප කරනවා, නොසලකා හරිනවා.
පවුල් ජීවිතයේ විවිධ අඩුපාඩුකම් නිසා දෙන්න විරසක වෙන්නට දික්කසාද වෙන්නට තීරණය කරනවා. ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙමෙයි. බාර දෙන්න දෙවියන් වහන්සේගේ කැමැත්තට එසේ විනාශ වෙන හැම පවුලක්ම අපි එක් කරන්නට කියලා මෙසේ උන්වහන්සේට බාර කරමු. එක් කරනු මැන ජේසුස් සමීදුනි කැටිය නොහැකි බැමි වලින් එක් කරනු මැන ජේසුස් සමීදුනි කැටිය නොහැකි බැමි වලින් එක් කරනු මැන ජේසුස් සමීදුනි ඔබගේ ප්‍රේමයෙන්. Bind us together, Lord, bind us together with cords that cannot be broken. Bind us together, Lord, bind us together, bind us together with love. එකම සමිදු ඔබයි එකම දෙවිඳු ඔබයි හැමෝම කියමු එකම සමිදු ඔබයි එකම දෙවිඳු ඔබයි හැමෝම එකතු වෙන්න අපි එක පවුලයි එබැවින් අපි ප්‍රීති වෙමු සියලු දෙනාම එක් කරනු මැන ජේසුස් සමීදුනි කැටිය නොහැකි බැමි වලින් එක් කරනු මැන ජේසුස් සමීදුනි ඔබගේ ප්‍රේමයෙන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සර්ව බලධාරී දේව මහෝත්තමයන්න් වන පියාණන් වහන්සේද පුත්‍රයන්න් වහන්සේද ශුද්ධාත්මයන්න් වහන්සේද ඔබ සෑම ආශිර්වාද කොට ආරක්ෂා කර සුවපත් කරනසේක්වා. ආමේන්. යන්න සාමෙන් හා ප්‍රේමෙන් ජීවත් වන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ඔක්තෝබර් මාසය මේ මාසය ජපමාලය අප ස්වාමීන් ජපමාලය අප දේව මාතාන් වහන්සේට කැප කර තියෙන මාසයයි. ඉතින් හැම පවුලක්ම එකතු වෙලා පවුල් වශයෙන් එකතු වෙලා ජපමාලය උච්චාරණය කරන්න. සියලු දෙනාම භක්තියෙන් කියමු නමෝ මරිය තුනක්. නමෝ මරියනි ප්‍රියප්‍රසාද පූර්ණවන්තයනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතුරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලවත් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය. සාන්ත මරියනි දේවමෑණියනි පාපියෝ අපුදේසා දැනුත් අපේ මරණ වේලේදී යාඥා කළ මැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේමසාද පූර්ණවන්තයනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතුරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලවත් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය. සාන්ත මරියනි දේවමෑණියනි පාපියෝ අපුදේසා දැනුත් අපේ මරණ වේලේදී යාඥා කළ මැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේමසාද පූර්ණවන්තයනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතුරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලවත් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය. සාන්ත මරියනි දේවමෑණියනි පාපියෝ අපුදේසා දැනුත් අපේ මරණ වේලේදී යාඥා කළ මැනව. ආමේන්. පිතා පුත්‍රය ස්ප්‍රින්තු සාන්තුනන් ත්‍රිත්වක දේව මහෝත්මයන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ආදී වූ ආත්මෙන් දැනුත් නිතිපතත් අනන්ත කාලයේදී වේවා. ආමේන්.
ජපමාලය අප රාජේශ්වරියනි අප නිසා යාඥා කළ මැනව. ජපමාලය අප රාජේශ්වරියනි අප නිසා යාඥා කළ මැනව. ජපමාලය අප රාජේශ්වරියනි අප නිසා යාඥා කළ මැනව. සන්තුසේ අඩයාලමෙන් අපේ සතුරන්ගෙන් අප ගලා දේවා. අපගේ දෙවි ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ස්ප්‍රීතු සාන්තුගේ නාමෙන් ආමෙන්. ජෙස්පීටයි ජෙස්පීටයි ෆාදර්.